ආයුබෝවන් සිළුම දෙනාට හැමෝම සාදරයෙන් පිළිගන්නවා BST ගුරු YouTube channel එකට. අද අපි ඔබට විශේෂ මාතෘකාවක් කතා කරන්න යන්නේ. ඒ තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය නිර්දේශය තමයි කතා කරන්න යන්නේ. අතරම කිව්වොත් සිලබස් එක කවර් කරන්න තමයි යන්නේ. BST වල සිලබස් එක ගැන ඔබට කියන්නට යන්නේ. අපි දන්නවා තව මාස කිහිපයකින් 2021 දරුවෝ විභාගයට මුහුණ දෙනවා. තව අවුරුදු දෙකකින් 2022 දරුවෝ විභාගයට මුහුණ දෙනවා. ඒ වගේම තමයි අනාගතයේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ කියන මේ විෂය තෝරගන්න කැමති දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවාට ඊටාම පහසුවෙන් ලේසියෙන් මේ විෂය ඇතුලේ තියෙන මොනවාද විෂයන් කියලා ඒ දරුවාට තේරුම් ගන්න. ඒ දරුවාට ඒ තියෙන ඇතුලේ තියෙන පාඩම් මොනවද කියලා ඊටාම පහසුවෙන් තේරුම් ගන්න තමයි මේ වීඩියෝ සකස් කරන්නේ. ඒ නිසා වැදගත් වේවි මේ වීඩියෝව තාක්ෂණ වේදයේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ කියන සියලුම දෙනාට මේක වැදගත් වේවි. ඒ නිසා අපි දැන් ලැස්ති වෙන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය නිර්දේශය ඇතුළට ගිහිල්ලා බලන්න. අපි එනම් මුලින්ම බලමු ජෛව පද්ධති තාක්ෂණ වේදයේ පාඩම් කීයක් තියෙනවද කියලා. පාඩම් කීයක් තියෙනවද ජෛව පද්ධති තාක්ෂණ වේදයේ BST වල? පාඩම් 19ක් තියෙනවා. අලුත් විෂය නිර්දේශයේ පාඩම් 19ක් තිබෙනවා. ඔබට වසර 2ක් තුල කවර් කරගන්න. ඉතින් අපි බලමු මොනවද මේ පාඩම් කියලා. සමහර පාඩම් සරලයි වගේ ඔබට දැනේවි. සමහරක් වැත්තටම සංකීර්ණ බවක් තිබෙනවා. එහෙනම් අපි දැන් යන්නේ පළවෙනි පාඩමේ ඉඳන් 19 වන පාඩම දක්වා අපි ඉතාම ලස්සනට මේ පාඩම් එක විස්තර කරගන්න. හොඳයි. අපි බලමු ජෛව පද්ධති තාක්ෂණ වේදයේ පළවෙනි පාඩම මොකක්ද කියලා. හොඳයි. ඔබට තිරේ දිස් වෙයි දැන් මොකක්ද මේ පළවෙනි පාඩම සහ ඒ පළවෙනි පාඩමේ ඇතුලේ තියෙන අන්තර්ගතය මොකක්ද කියලා ඔබට තිරේ දිස් වෙයි. අපි දැන් බලමු මොකක්ද මේ පළවෙනි පාඩම. හොඳයි. මේ දැන් ඔබට තිරේ පෙනෙන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදයට අදාළව තිබෙන පාඩම් 19. ඔබට පේනවා පාඩම් 19ක් තිබෙනවා. ඔබට වසර දෙකක් තුල ආවරණය කරගන්න. ඒතර ඔබට පේනවා මේ පාඩම් සඳහා වෙන් වෙලා තියෙන කාලච්ඡේද ප්‍රමාණය. ඒතර අපිට පේනවා වැඩිම කාලච්ඡේද ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා මෙන්න මේ කියන යාන්ත්‍රීකරණය කියන පාඩමට. අපි බලමු ඉදිරියේදී පාඩම් කොටස මොකද්ද කියලා. ඊට පස්සේ ඔබට පේනවා ඉලෙක්ට්‍රොනික ස්වයංක්‍රීකරණයේ පාඩමට වෙන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා මට්ටම් ගැනීම, බිම්මැනීම සහ ආහාර කියන මෙන්න මේ පාඩම් දෙකේදී වැඩිපුර ප්‍රමාණයක් කාලච්ඡේද වෙන් වෙලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් දීර්ඝම පාඩම් 4 තමයි මේ ඔබට පෙනෙන්නේ. දැන් අපි යමු බලන්න මේ ඇතුළට මේ පළවෙනි පාඩම. එහෙම නැත්නම් මේ ජෛව පද්ධති තාක්ෂණයේ ජෛව පද්ධතිය සඳහා සුදුසු කාලගුණික තත්ත්ව පිළිබඳව අදහසක් ඉදිරිපත් කරයි කියන මෙන්න මේ පාඩම ඇතුළට අපි දැන් යමු. හොඳයි. දැන් ඔබට පේන්නේ පළවෙනි පාඩම. එතකොට අපි දන්නවා මේ පළවෙනි පාඩම කියන්නේ ටිකක් සරල පාඩමක්. ඒත් මේ පාඩමේ ඇත්තටම ඊටාම සරල විෂය කරුණු ටිකක් තමයි තියෙන්නේ. හැමෝටම තේරෙන්න පුංචි කොටස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් සරල විෂය කොටස් ටිකක් තමයි තියෙන්නේ. දේශගුණික සාධක පිළිබඳව වර්ෂාපතනය, සූර්යාලෝකය ඒවා මනින්නේ කොහොමද? කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානය කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ ඊටාම සරල සහ ටිකක් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂය කරුණු ටිකක් මේක ඇතුලේ තියෙනවා. ඊළඟට වැදගත්ම කොටස තමයි නව විෂය නිර්දේශයට අලුතෙන් එකතු වෙච්ච එක තමයි මෙන්න මේ කියන ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය කියන එක වැදගත්. අපි දැක්ක 2019 කියන මේ පළමු ප්‍රශ්න පත්‍රය අලුත් සිලබස් එකෙන් හදපු පළමු ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නයක් මෙන්න මේ කොටසෙන් අසනවා. ඒ නිසා මේ අලුතෙන් එකතු වෙච්ච ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය කියන කොටස විශේෂයෙන් අපි ටිකක් වැඩිපුර පාඩම් කර ගන්නවා නම් ඉදිරි විභාගවලදී වැදගත් වෙයි කියලා අපි හිතනවා. අපි ඊළඟට බලමු දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම පස පාඩම ජෛව පද්ධති ආශ්‍රිත පස පිළිබඳව විමර්ශනය කරයි. අපේ දරුවෝ ඉතින් මේ පාඩම් වලට එක එක නම් දීලා තියෙනවා. ඉතින් මේ පාඩමට පස පාඩම කියලා තමයි දරුවෝ නම් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පස පාඩමේ විශේෂයෙන්ම මේ පස පිළිබඳව විශේෂ කරුණු කීපයක් කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම පසේ භෞතික ලක්ෂණ සහ පසේ රසායනික ලක්ෂණ කතා කරනවා. මේකෙදී ඔබ වැදගත් දෙයක් අපි සඳහන් කරනවා. ඒ තමයි පසේ භෞතික ලක්ෂණයක් විදිහට මේ විෂය නිර්දේශයේ සඳහන් වන රසායනික ලක්ෂණයක් විදිහට විෂය නිර්දේශයේ සඳහන් වන මෙන්න මේ විද්‍යුත් සන්නායකතාවය මේක භෞතික ලක්ෂණයක් ලෙස නිවැරදි කරලා තියෙනවා ශුද්ධි පත්‍රයේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ විෂය නිර්දේශයේ විද්‍යුත් සන්නායකතාවයේ රසායනික සාධකයක් විදිහට තිබුණද මෙය ශුද්ධි පත්‍රයේ මෙය සකස් කරනවා නිවැරදි කරනවා විද්‍යුත් සන්නායකතාවය කියලා කියන්නේ භෞතික ලක්ෂණයක් කියලා සඳහන් කරනවා.
ඒ නිසා මේ ඊටාම වැදගත් විෂය නිර්දේශය යටතේ මේ සකස් කිරීමක් කරලා තියෙනවා. ගැටලු සහගත වුණත් මේ සකස් කරලා තියෙනවා මේ විද්‍යුත් සන්නායකතාවයේ භෞතික ලක්ෂණයක් කියලා. ඒ නිසා අපි ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ මේ කරුණු ගැන. ඊට පස්සේ කතා කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩ පිළිබඳව කතා කරනවා. ඒකත් වැදගත් කොටසක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩ පිළිබඳව මේ කතා කරන කොටස විශේෂයෙන්ම පානබොක්කේ සහ මුවර්මන් කියන මේ ආචාර්යවරුන් දෙදෙනා තමයි මේ පස් කාණ්ඩ පිළිබඳව විමර්ශනය කරේ. ඒ නිසා ඔවුන් දෙදෙනාගේ නමින් හඳුන්වනවා පානබොක්කේ මුවර්මන් සිතියම කියලා. ඉතින් මේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෝ දෙදෙනා විශේෂඥ පාංශු විශේෂඥවරු දෙදෙනා තමයි මේ පස් කාණ්ඩ ලංකාවේ දකුණු අසරෙන් ඉස්සලම හොයාගත්තේ. එතකොට දැන් මෙතන රතු දුඹුරු පස, රතුකා පොඩ්සොලික්, දියලු පස, ලැටරයිට් පස කියලා මෙන්න මේ පාංශු කාණ්ඩ දෙක හැඳින්වුවාට මෙතනක් තියෙනවා පුංචි සකස් කිරීමක් ශුද්ධි පත්‍රය. ඒ තමයි මේ දියලු පසට දියසිලු පස කියලා පාවිච්චි කරන්න කියනවා. ලැටරයිට් පසට රතු දුඹුරු ලැටසොලික් පස කියලා පාවිච්චි කරන්න කියනවා. ඒ නිසා ඔබ මේ වචන දෙක වෙනුවට විෂය නිර්දේශයේ තිබුණට මේ වචන දෙක වෙනුවට ඔබට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ කියන වචන දෙක තමයි ඔබට පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ විෂය මාරු කරන දරුවෝ. මොකද සාමාන්‍ය පාසල් යන දරුවෙක්ට මේවා පාසලෙන් ඇහෙනවා. නමුත් මේ විෂය මාරු කරපු දරුවෝ සමහරට අමතර පන්ති යන්නේ නැහැ. ඒ නිසා ඇහිසීම ටිකක් අඩුයි. ඒ නිසා අනිවාර්යයෙන් මේ දරුවෝ මේ කියපු කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ වෙනස්කම් මේ විෂය නිර්දේශයේ තියෙනවා කියලා සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි, අපි ඊළඟට යන තුන්වෙනි පාඩම මොකක්ද කියලා බලන්න. අපි දැන් පළවෙනි පාඩම් දෙක පිළිබඳව කෙටියෙන් හැඳින්වීමක් කරලා අපි බලමු තුන්වෙනි පාඩම මොකක්ද කියලා. අපි යමු තුන්වෙනි පාඩමට. තුන්වෙනි පාඩම තමයි බිම්මැනීම සහ මට්ටම් ගැනීමේ සූදානම ප්‍රදර්ශනය කරන්නේ. බිම්මැනීමේ පාඩම කියලා තමයි අපි දරුවෝ හඳුන්වන්නේ. ඇත්තටම මේ පාඩම දරුවන්ට ටිකක් සංකීර්ණයි. ඔන්න දැන් පටන් ගන්නවා. මොකද මේ 1 සහ 2 කියන පාඩම් දෙක සරලයි, ඊටාම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ තුන්වෙනි පාඩම එනකොට ඔන්න ටිකක් සංකීර්ණ වෙන විෂය නිර්දේශය. ඒක හරියට මුහුදේ ටිකක් ගැඹුරට යන්න ගැඹුර වැඩි වෙනවා වගේ. අර සරල පාඩම් දෙකත් එක්ක දැන් තුන්වෙනි පාඩම ඔන්න ටිකක් සංකීර්ණ වෙන්න පටන් ගන්නවා. ඉතින් ගොඩාක් දරුවෝ අමාරුයි කියලා කියන එක විෂයක් තමයි පාඩම් කොටසක් තමයි මේ බිම්මැනීම කියන පාඩම් කොටස. බිම්මැනීම නිසා මට්ටම් ගැනීම කියන මේ කොටස ටිකක් දරුවෝ ටිකක් අකමැති මේ කියන ප්‍රශ්නෙට උත්තර පවා ලියන්න. ඉතින් ඇත්තටම මේ පාඩම ගත්තොත් එමේ ලොකු අමාරුවක් නැහැ. විෂය නිර්දේශයට අලුතෙන් එකතු වෙච්ච එකක් වුණාට මේක එතරම් ලොකු සංකීර්ණ බවක් නැහැ. හරියට කරගන්න ඕන. හරියට පාඩම් කරනවා නම් මෙහි ලොකු ගැටලුවක් නැහැ. අපි බලමු මේක ඇතුලේ තියෙන මේ පාඩම් කොටස් මොනවාද, මේකේ තියෙන විෂය අන්තර්ගතය මොකක්ද කියලා අපි දැන් බලමු. හොඳයි. දැන් මේකේ අපිට පේනවා මේ බිම්මැනීම මොනවාද, බිම්මැනීමේ ක්‍රම කියලා මේකේ කතා කරනවා. මිනුම් වර්ග සහ ඒකක, ඊළඟට සිතියම් ගැන කතා කරනවා. මේක වැදගත්. මේ සිතියමක තියෙන සියලු සංරචක කතා කරනවා. ඒ වගේම තමයි මේකේ විශේෂයෙන් කතා කරනවා මේ දන්වැල් බිම්මැනීම, ඒ වගේම තලමේස බිම්මැනීම. මෙන්න මේ කියන බිම්මැනීමේ මූලික સિદ્ધාන්ත මේ යටතේ කතා කරනවා. ඒක දන්වැල් බිම්මැනීම කියලා දැන් භාවිතා කරන දෙයක් නෙවෙයි. නමුත් ඒක ඈත අතීතයේ පාවිච්චි කරපු විශේෂ ක්‍රමයක්. මේ මූලික સિદ્ધාන්ත මේ යටතේ කතා කරනවා. ඊළඟට මට්ටම් ගැනීම, ලෙවලින් කියන එක කතා කරනවා. ඉතින් මේ ලෙවලින් එක තාමත් පාවිච්චි වෙනවා. ඒ සඳහා පාවිච්චි කරන විශේෂ උපකරණ තියෙනවා. ඉතින් මේ මට්ටම් ගැනීම කියන එක දැනටත් පාවිච්චි වෙන එකක්. ඉතින් මෙය දැන සිටීම දරුවන්ට වැදගත්. මේ මට්ටම් ගැනීම කියන මෙන්න මේ කොටස වැදගත් වෙනවා. ඊළඟට මේකේ එනවා අවසාන කොටස විදිහට සමෝච්චකරණය කියන කොටස එනවා. ඒ සමෝච්ච සිතියන්, සමෝච්ච රේඛා, මෙන්න මේ පිළිබඳ අවබෝධය මේ අවසන් කොටසින් බිම්මැනීමේ ලැබෙනවා. ඒ නිසා ඔබට තුන්වෙනි පාඩම සංකීර්ණ වගේ පෙනුනාට ඇත්තටම ඉතින් මේක ටිකක් හොඳට කරගන්න ඕන. මේක විෂය ධාරිතාවය වැඩි. නමුත් ඇත්තටම ඊටම පහසුවෙන් කරගන්න පුළුවන් පාඩම් කොටසක් තමයි මේ තුන්වෙනි පාඩම කියන්නේ. හොඳයි. අපි ඊළඟට යන් හතරවන පාඩම බලන්න. හතරවන පාඩම ජල ප්‍රභව පාඩම. සරලව කියනවා නම් ලංකාවේ තියෙන ජල ප්‍රභව පිළිබඳව විමර්ශනය කරලා බලනවා. ඉතින් ඇත්තටම මේක වැදගත් පාඩමක්. එකක් තමයි මේ වෙනකොට ලෝකේ තියෙන මේ ජලය පිළිබඳව කතිකාවතක් තිබෙනවා. ජලය ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඉතින් එහිදී ගොඩාක්ම වැදගත් එකක් තමයි මේ වැසි ජලය රැස් කිරීම කියන එක. දැන් ලංකාවේ ජනප්‍රිය වෙමින් යනවා. ඒ නිසා වර්තමාන ලෝකයේ මේ ජලය පිළිබඳව විශේෂ කතිකාවතක් තිබෙනවා. මේ ජලය සංරක්ෂණය කරන්න ඕනි කියලා. ඉතින් ඒ සඳහා මේ කොටස ඇත්තටම ඉතින් අපිට මේ ගෙදර ඉඳන් වුණත් අපිට මේ වැහි ජල
එකතු කිරීමේ විහුය සාදා ගැනීම හැකියාව තියෙනවා. ඒ ඇත්තටම වැදගත්. ඒ නිසා මේ පාඩම් කොටස ගොඩක්ම වැදගත්. මේ ජලය පිළිබඳව කතා කරන මේ පාඩම ගොඩක් වැදගත්. අපි බලමු ඇතුලේ මොනවද මේකේ තියෙන්නේ කියලා. හොඳයි. ඒතර ඒ වගේ තමයි ඉතින් මේ පාඩම් කොටස මෙන්න තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ භූගත ජලය පිළිබඳ විශේෂයෙන් කතා කරනවා. ඉතින් මේකෙදි තමයි මේ කතා කරන්නේ ආර්ටිසියානු නොවන ජලදර කියලා කතා කරන්නේ මෙන්න මේ කොටසේදී. සාමාන්‍ය 20 21 දරුවෝ නම් දන්නවා මේ කියන කොටස 2015 ඉඳන් මේ 20 දක්වා අපු සියලු විභාගවල වල මෙන්න මේ කොටසෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා බිම්මැනි මේ සියලු පාඩම් වලින් ප්‍රශ්න එනවා. නමුත් ඇත්තටම මේ කොටසින් විශේෂයෙන්ම මේ ආර්ටිසියානු නොවන ජලදර සහ ආර්ටිසියානු ජලදර කියන මෙන්න මේ කොටසින් විශේෂයෙන් ප්‍රශ්න සැකසෙනවා. ඒ නිසා ඊටාම විශේෂයෙන් පාඩම් කරගන්න ඕනි කොටසක් තමයි මෙන්න මේ කොටස. හොඳයි. ඊට පස්සේ පස්වෙනි පාඩමට අපි යනවා. අපි පාඩම් 4ක් පිළිබඳව කතා කරා. දැන් අපි යනවා පස්වෙනි පාඩමට. ඒතර පස්වෙනි පාඩමත් හතරවෙනි පාඩමට ටිකක් සරලයි සමානයි. ඒකෙත් තියෙන මේ ජලය ගැන කතා කරනවා තමයි. හැබැයි මේ ජලයේ ගුණාත්මක බව පිළිබඳව කතා කරනවා. ඉතින් ඒකෙදි කතා කරනවා මේ ජලයේ පරාමිති පිළිබඳව කතා කරනවා. භෞතික, රසායනික ජලයේ පරාමිති පිළිබඳව කතා කරනවා. ඉතින් මේක ඇත්තටම වැදගත්. මේක මේ ජීව විද්‍යාවටත් තිබෙනවා මේ කොටස. ඉතින් මෙන්න මේ කොටස ටිකක් දරුවෝ කියනවා මේක සංකීර්ණයි, මේක මතක තියාගන්න අමාරුයි කියලා වගේ කොටසක් කියනවා. නමුත් ඇත්තටම ඊටාම සරලව තර්කානුකූලයි මේ කොටස. මේ තියෙන පාඩම් වලින් ගොඩාක් තර්කානුකූල පාඩමත් මේ කොටසක් තමයි මේ ජලයේ ගුණාත්මක බව. නිසා තර්ක කර ඉගෙන ගන්න පුළුවන් කොටසක් තමයි මේ අපි කතා කරන මේ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව කතා කරන එක. ඊළඟට කතා කරනවා මේකේ දූෂිත ජලයේ බලපෑම අපි කතා කරනවා. ඒකෙදි මේ ඔබට පේනවා මේ ස්ථානීය සහ ස්ථානීය නොවන දූෂක කියලා. ඇත්තටම මේ කොටස 2019 බහුවර්ණ ප්‍රශ්නයකට මෙන්න මෙතනින් කෙලින්ම අහලා තියෙනවා බහුවර්ණ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ හැම පාඩකින්ම යම් කොටස් විභාගයට එනවා කියලා. ඊළඟට අවසානයේ කතා කරනවා මෙන්න මේ අපජල පවිත්‍රණය කියලා. ඒක වැදගත් එකක් තමයි. මොකද දැනට ලංකාවේ වුණත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයෙන් තියෙනවා. ඉතින් මේ කර්මාන්ත ශාලා වලින් ජලය කෙලින්ම ගංගාවල් වලට යොමු කරන නිසා ඒ වතුර මේ අපජල විදිහට අපි හඳුනනවා. ඉතින් ඒවා පවිත්‍රණය කරලා කොහොමද බාහිර පරිසරයට මුදා හරින්න කියන එක මෙන්න මේ කොටස යටතේ කතා කරනවා. ඔන්න පස්වෙනි පාඩමේ අපිට ඉතින් හතරවෙනි පාඩම සහ පස්වෙනි පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ ජලය පිළිබඳව තමයි. හරි. අපි ඊළඟට යන් 6 වෙනි පාඩම බලන්න. 6 වෙනි පාඩම ටිකක් සරලයි. මොකද සරලයි කියලා කියන්නේ මේක ඉතින් අපි O level වල සහ කෘෂි විද්‍යාවෙත් මේක ඊටාම සරලව සහ සංකීර්ණව කතා කරනවා. ඒ තමයි මේ වාණිජ්‍ය මට්ටමේ ගුණාත්මක පැල නිෂ්පාදනය. ඉතින් මේකෙදි තියෙන මේ අතු බැඳීම, බද්ධ කිරීම, ලේයර් කිරීම, මෙන්න මේ ක්‍රමත් එක්ක මේ ශුද්ධ ප්‍රචාරණය, මෙන්න මේවා ටික තමයි. ඉතින් මේවා මේ පාඩම ටිකක් ලේසි. මොකද මේක කෘෂි විද්‍යාවට සම්බන්ධ පාඩමක්. ඒ නිසා මේකේ මහා ලොකු අසීරුතාවයක් නම් මම නම් දකින්න ඊටාම සරලව කෙටියෙන් පැහැදිලි කරගන්න පුළුවන් පාඩමක්. ඊටාම පුංචි පාඩම් කොටසක් තියෙන්නේ. ඒ නිසා මේක ඊටාම අපිට ලේසියෙන් අපිට කරගන්න පුළුවන් පාඩමක් විදිහට මම දකිනවා 6 වෙනි පාඩම. හරි. අපි යන් 7 වෙනි පාඩමට. 7 වෙනි පාඩම විශේෂයි. 7 වෙනි පාඩම ටිකක් විශේෂයි. ඇයි මේ පාඩම විශේෂයි කියලා කියන්නේ ඇත්තටම මේ ජෛව පද්ධති තාක්ෂණ වේදී මේ පාඩම් සකස් කරලා තියෙන්නේ මේ වර්තමානයේ මේ තරුණයන්ට එහෙම නැත්නම් මේ දරුවන්ට විභාගයෙන් පස්සේ තමන්ගේම රැකියාවක් ස්වයං රැකියාවකට යොමු වෙන්න තියෙන අවස්ථාව ඇත්තටම වැඩි මේ පාඩම් තුල. ඉතින් ඇත්තටම මේ පාඩම් හරියට කරගන්නවා නම් මේ දරුවෙකුට පුළුවන් ඇත්තටම උසස් පෙළින් පස්සේ මේ රැකියාවක් හොයන්න නැතුව ඇත්තටම තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ අපි කියන මේ මාළු පාඩම අපේ දරුවෝ හඳුනන්නේ මේකට මාළු පාඩම කියලා. මේ මාළු පාඩම යටතේ කතා කරන ආහාරමය මත්ස්‍ය වගාව සහ විසිතුරු මත්ස්‍ය වගාව. අපි දන්නවා ශ්‍රී ලංකාවට විදේශ විනිමයක් ගෙනත් දෙන එකක් තමයි මේ විසිතුරු මත්ස්‍ය වගාව කියන්නේ. ඉල්ලුමට සාමාන්‍ය සැපයුමක් දෙන්නවත් බැරි එකක් තමයි මේ විසිතුරු මත්ස්‍ය වගාව. ඒ නිසා මේ පාඩම ඇතුලේ විශේෂයෙන්ම දරුවන්ට උගන්වනවා මේ මාළු වගාව පිළිබඳව. අපි බලමු ඇතුළට ගිහලා මේ පාඩම් කොටසේ මොනවද තියෙන්නේ කියලා. හොඳයි. අපි බලමු මේ පාඩම ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒතර අපිට පේනවා මේකෙදි අපි කතා කරන විසිතුරු මත්ස්‍ය වගාව. ඒකෙදි මේ මාළුව කොහොමද බිත්තර දාන්නේ? මේ මාළුවන්ගේ අභිජනනය ඊළඟට මේ බිත්තර දාන මාළුවන් සඳහා ටැංකි හදන්නේ අපි කොහොමද? මෙන්න මේ ඒ වගේ තමයි ආහාර වර්ග. මේ මාළුවන්ට දෙන ආහාර වර්ග මොනවාද? ඊටාම සුවිශේෂී පාඩම් කොටසක්. මේක නැත්නම් රසවත්. මේක මේ ආස හිතෙනවා මේ පාඩම කරන්න. ඊළඟට අපි කතා කරනවා මේ ආහාරමය මත්ස්‍ය වගාව. ඒ කියන්නේ අපි ওই වැව් මාළු කියලා ආහාරයට ගන්න. ඉතින් මේ ආහාරමය මත්ස්‍ය වගාව කතා කරනවා. ඒකෙදි කොහොමද අපි පොකුණක් හදන්නේ? කොහොමද මේගොල්ලන්ට කෑම දෙන්නේ? ඒ වගේම මේ මිරිදිය, කිවුල් දිය
මාළු වර්ග මොනවාද? මෙන්න මේ වගේ මේ මාළු පිළිබඳව විශේෂයෙන් කතා කරනවා. ඉතින් මේක ටික ආශාවෙන් කරන්න පුළුවන් පාඩමක්. ඒ වගේම තමයි මේකේ අවසාන කොටස තමයි විසිතුරු ජලජ පැලෑටි වගාව. ඉතින් ගොඩාක් දරුවෝ මේක සමහරු දන්නේ නැහැ මෙහෙම වගාවක් ලංකාවේ තියෙනවද කියලා. නමුත් ඇත්තටම විදේශ විනිමයක් සහ අපිට ඇත්තටම ආර්ථිකය අපිට යම්කිසි ආකාරයකට මුදල් හොයාගන්න පුළුවන් එකක් තමයි මේ විසිතුරු ජලජ පැලෑටි වගාව. ඉතින් මෙවර 2020 විභාගයට අහලා තියෙනවා ප්‍රශ්නයක් අහලා තියෙනවා මුල්ම ප්‍රශ්න වලින් එකක් විදිහට මේ බැකෝපා කියන්නේ මොකක්ද කියලා. ඒතර මෙන්න මේ ඒක අයිති වෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මෙන්න මේ කොටසේ. ඒ නිසා ඊටාම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ලස්සන පාඩමක් තමයි මාළු පාඩම. ඉතින් ඒක 7 වෙනි පාඩම විදිහට අපි දකිනවා. අපි යන් ඊළඟට 8 වන පාඩම බලන්න. හොඳයි. 8 වන පාඩමත් විශේෂ පාඩමක්. ඒ තමයි අත්‍තරම අපි ඉතින් මේක සරලව අපි හඳුන්වනවා සත්ත්ව පාලන පාඩම කියලා. සත්ත්ව පාලනය කියලා තමයි අපි දරුවෝ මේක කෙටියෙන් හඳුන්වන්නේ. මේ ඇත්ත තමයි මේකේ මාතෘකාව තමයි මේ. ඒතර මේ සත්ත්ව පාලන පාඩම ඇග්‍රි වලත් තියෙනවා. කෘෂි විද්‍යාවෙත් මේ පාඩම තියෙනවා. නමුත් විශේෂයෙන්ම මේකෙදී අපි කතා කරන්නේ මේ සත්ත්ව පාලනයේ නවීන තාක්ෂණය යොදා ගැනීම තමයි අපි කතා කරන්නේ. ඒකෙදී අපි විශේෂයෙන් කතා කරනවා මේ RFID රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන් කියන මේ ක්‍රමවේදය අපි කතා කරනවා. දැනට ලෝකේ ඉතාම ජනප්‍රිය ක්‍රමවේදයක් ලංකාවෙත් මේක දැනට ක්‍රියාත්මකයි. මේ RFID කියන මේ ක්‍රමවේදය හරහා පුළුවන් මේ සත්තු ගොවිපළකින් ඕනෑම සතෙක් පිළිබඳව තියෙන පුද්ගලික විස්තර ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ නවීන තාක්ෂණික උපක්‍රම අපි මේ පාඩමේ කතා කරනවා. ඒ කියන්නේ සත්ත්ව පාලනයේට කොහොමද මේ නවීන තාක්ෂණය යොදා ගන්න කියලා මේ පාඩමේ තාම ලස්සනට විස්තර කරනවා. ඉතින් ඒක ඇත්තටම අපිට වැදගත් ඒක. මොකද දැන් අපි මේ දියුණුවන ලෝකේ අපිට මේ තාක්ෂණික ක්‍රම බැහැර කරන්න බෑ. ඒ නිසා මේ සත්ත්ව පාලනයේදී අපිට වැදගත් වෙනවා මේ නවීන තාක්ෂණික උපක්‍රම. අපි බලමු පාඩම ඇතුළට ගිහිලා තව මොනවාද මේකේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඔව් අපිට පේනවා දැන් මේ පාඩමේ විශේෂයෙන්ම තියෙනවා අපිට පේනවා මේකේ කුකුළු පාලනය කියලා වෙනම පාඩමක් තියෙනවා. ඊළඟට ගව පාලනය කියලා පාඩම් දෙකක් තියෙනවා. විශේෂයෙන්ම මේ පාඩම ඇතුලේ කුකුළු පාලනය සහ මේ කියපු ගව පාලනය කියන මේ දෙක කතා කරනවා. ඊළඟට තමයි විශේෂයෙන් මේකේ කතා කරනවා මේ කිරි නිෂ්පාදනය. ඉතින් මේක වැදගත්. මොකද ලංකාවේ විශේෂයෙන්ම කිරි ගවයන්ගේ වර්ධනයක් තියෙනවා. ඉතින් ඒකත් එක්කම කොහොමද මේ කිරි වලට අපි වටිනාකම් එකතු කරන්නේ? ඒවට කරන පරීක්ෂණ මොනවාද? අපි ප්ලැට්ෆෝම් පරීක්ෂා කියලා කියනවා. ඒ කොටස මේ කතා කරනවා. ඊළඟට වැදගත් එකක් කතා කරනවා මෙවර 2020 රචනා ප්‍රශ්නයකට ආපු විශේෂයෙන් මේ බොයිලර් කියන එක ආවා 2020 රචනා ප්‍රශ්නයකට. ඉතින් මෙන්න මේක කතා කරනවා බොයිලර් මස් නිෂ්පාදනය කතා කරනවා. ඉතින් ඒකෙදි අපි දන්නවා හැමෝම ලංකාවේ ඉතින් ගොඩක් ප්‍රසිද්ධයි මේ කුකුල් මස් නිෂ්පාදනය. ඒකෙදි කොහොමද මේ බොයිලර් මස් නිෂ්පාදනය කරන්නේ? ඒකෙදි තියෙන ශිල්පීය ක්‍රම මොනවාද කියලා මේ පාඩම් කොටස යටතේ කතා කරනවා. ඔන්න ওই විදිහට තමයි සත්ත්ව පාලනයේ කතා වෙන්නේ. ඊළඟට අවසන් කොටස විදිහට ඒකේ තියෙනවා බිත්තර ආශ්‍රිත නිෂ්පාදන කියලා. ඒතර බිත්තර පවුඩර් වගේ ඒ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන සහ බිත්තරයක ගුණාත්මය හඳුනාගන්නේ කොහොමද කියලා මේ පාඩම යටතේ අපි සවිස්තරාත්මකව කතා කරනවා. ඔන්න ওই විදිහට තමයි සත්ත්ව පාලන කොටස අවසන් වෙන්නේ. හරි. අපි ඊළඟට යන් නවවන පාඩම බලන්න. නවන පාඩමට අපේ දරුවෝ ඉතාම සරලව කියන්නේ ආහාර පාඩම කියලා. මේකට ඉතාම සරලව අපේ දරුවෝ කියනවා ආහාර පාඩම කියලා. ඒතර මේ ආහාර පාඩම කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම මේ විෂය නිර්දේශයේ මම දකින ඉතාම වැදගත් පාඩම් කොටසක් තමයි මේ අපි කතා කරන මේ ආහාර පාඩම. එතකොට විශේෂයෙන් මේ ආහාර පාඩම ඉතාම වැදගත් පාඩමක් විදිහට මම දකිනවා. ඒකට හේතුව තමයි රැකියාවකට යන්න උනොත් එහෙම නැත්නම් අනාගතයේ දරුවෙකුට තමන්ගේම කියලා ව්‍යාපාරයක් මේ ආහාර සම්බන්ධයෙන් පටන් ගන්න ඕනුනොත් එහෙම ඒකට අදාළ සියලු කරුණු මේ පාඩම ඇතුලේ තිබෙනවා. ඉතින් ඒ නිසා ආහාර පාඩම කියලා කියන්නේ විශේෂයෙන්ම සියලුම දරුවන්ට වැදගත් වෙන පාඩමක්. ඒ නිසා මම හිතනවා මේ පාඩම් කොටස හරියටම දරුවෙක් කරගන්නවා නම් විශාල දැනුමක් ආහාර සම්බන්ධව ලැබෙනවා. ඔබට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණත් ඔබට ලංකාවේ තිබෙන ඕනෑම ආහාර නිෂ්පාදන ආයතනයකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මොකද ඒ ආහාර නිෂ්පාදන ආයතනවල සිදුවන මූලික ක්‍රියාදාමයන්හි සම්පූර්ණයෙන්ම තීරි දැනුම ඔබට මේ පාඩමින් ලබා ගන්න පුළුවන්. ඒ නිසා වැදගත් පාඩමක් තමයි අපි ආහාර පාඩම කියලා කියන්නේ. අපි බලමු මේ පාඩම ඇතුලේ තියෙන විශේෂ විෂය කරුණු මොනවාද කියලා. එතකොට මේ පාඩම ටිකක් දිගින් වැඩි, කරුණු වැඩි, මතක තියාගන්න විශේෂ කරුණු ගොඩක් තියෙනවා.
හැබැයි මෙන්න මේ පාඩම තමයි ඔබට බොහෝ විට රැකියාවක් ඉතාම පහසුවෙන් ලබා ගන්න වැදගත් වෙන්නේ. ඔබට රැකියාවක් ජොබ් එකක් ලබා ගන්න මේ පාඩම ඇත්තටම වැදගත් වෙනවා. අපි ඉදිරි YouTube channel එකේදී අපි කතා කරමු මේ රැකියාව සම්බන්ධව. ඉතින් ඇත්තටම ඔබ ඉතාම ආසාවෙන් පාඩම් කරන්න ඕනේ පාඩම. BST විෂය නිර්දේශයේ තියෙන රසවත්ම පාඩම තමයි ඉතින් ආහාර පාඩම. ඉතින් මේ යන්ටත් කතා කරනවා මේ ඇත්තටම මේ පාඩම ඉතාම ලස්සනට මේක සකස් කරලා තියෙනවා. ඉතාම ක්‍රමානුකූලව සකස් වෙච්ච පාඩම. දැන් බලන්න මේක ඉස්සලාම කතා කරන්නේ ආහාර නරක වීම සම්බන්ධව. ඊට පස්සේ කතා කරනවා මේ නරක වෙච්ච ආහාර, මේ නරක වෙන ආහාර පරිරක්ෂණය කරන්නේ කොහොමද? කල් තබා ගන්න කොහොමද? ඒ යටතේ වැදගත් වෙන පරිරක්ෂණ ක්‍රම කතා කරනවා, ක්‍රමවේද කතා කරනවා, සියල්ලම වගේ කතා කරනවා දැන්ට තියෙන. ඊළඟට කතා කරනවා ආහාර සැකසීමේ තියෙන නව ප්‍රවණතා. මේ වෙනකොට ලෝකයේ සහ ලංකාවේ ක්‍රියාත්මක වන ආහාර සැකසීමේ නව ප්‍රවණතා කතා කරනවා. ඔබ ෆුඩ් සිටි එකේ දකින්න අර ඇපල් කෑලි, දොඩම් කෑලි කපලා තියෙන ඒ පුංචි ප්ලේට් එක ඔබ දැකලා ඇති. අන්න ඒවා සකස් කරගන්නේ කොහොමද? අපි ඒවට කියනවා මේ අගේකුතු කිරීම, එහෙම නැත්නම් අවම සැකසීම කියලා කියනවා, මිනිමල් ප්‍රොසෙසින් කියලා කියනවා. කොහොමද මේ නිෂ්පාදන සිදු කරන්න කියලා මෙන්න මේ කොටසෙන් කතා කරනවා. ඇත්තටම ඉතින් වැදගත් දෙයක්. ඔබට ස්වයං ක්‍රියාවක් විදියට උනත් ඒවා කරන්න පුළුවන්. ඒ නිසා මේ කොටස විශේෂයෙන් වැදගත්. ඊට පස්සේ කතා කරනවා ඔබ උනත් විභාගයෙන් පස්සේ අලුත් ආහාරයක් වෙළඳපොළට හඳුන්වා දෙනවා නම් කොහොමද හඳුන්වා දෙන්නේ කියලා මේ කොටසෙන් කතා කරනවා. ඒ නිසා දරුවනේ ඇත්තටම මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ මේ කතා කරන ඒවා කෙලින්ම ඉලක්ක වෙන්නේ මේකේ ප්‍රධාන ඉලක්කය තමයි විශේෂයෙන්ම රැකියාව. මේක ඉලක්කය තමයි රැකියාවක් ඉලක්ක කරනවා මේ පාඩම් වලින්. ඒක දැන් මේ ඔබට පුළුවන් අලුත් ආහාරයක් වෙළඳපොළට ඉදිරිපත් කරනකොට මෙන්න මේ ක්‍රමවේද අනුගමනය කරන්න. දැන් විශේෂයෙන් මේකේ තියෙනවා ඉන්ද්‍රිය ගෝචර ඇගීම කියලා එකක්. නව ආහාරයක් හඳුන්වා දෙනකොට මේ ඉන්ද්‍රිය ගෝචර පරීක්ෂාව අපි සිදු කරනවා. ඉතින් මේ වගේ මේ කොහොමද ආහාරයක් වෙළඳපොළට හඳුන්වා දෙන්නේ කියලා මේ කොටසෙන් කතා කරනවා. ඊළඟට කතා කරනවා මේ ආහාර ඇසුරුම් කරන්නේ විවිධත්වය. ඒ කියන්නේ කොහොමද ආහාරයක් නිවැරදිව ඇසුරුම් කරන්නේ. ඒ සඳහා යොදා ගන්න ක්‍රමවේද මොනවාද? දැන් අපි දන්නවා ටිපි ටිප් බෑග් වල හුලම් පුරවලා තියෙනවා. ඇත්තටම ඔය පුරවන්නේ නයිට්‍රජන් කියන වායුව. ඒක ඇයි පුරවන්නේ කියලා මේකේ කතා කරනවා. ඉතින් ඇත්තටම අනාගතයේ රැකියාවකට යන තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න දරුවෙකුට මේක වැදගත් වෙනවා. ඊළඟට මේකේ කතා කරනවා. දැන් බලන්න මේ පාඩම ඇත්තටම දිගයි. මේක දැන් බලන්න දැනටමත් කොටස් 6ක් මේක අපි ඉවර කරා. ඒක මේ 9 වෙනි පාඩමේ 6 වෙනි කොටස තමයි ආහාර ලේබල් කිරීම. ආහාරයක් කොහොමද ලේබල් කරන්නේ? ඉතින් ඇත්තටම ඔබේ ව්‍යාපාරයේ ඔබේ ආහාර නිෂ්පාදනය ලේබල් කිරීමේදී ඔබ සැලකිලිමත් යුතු කරුණු මොනවාද ලේබල් එක තියෙන්න ඕනේ? ඒකේ නීතිමය ක්‍රියාවලිය මොකක්ද කියලා මෙන්න මේ කොටසෙන් අපි විශේෂයෙන්ම කතා කරනවා. ඊළඟට අපි මේකෙදි කතා කරනවා විශේෂයෙන්ම ඊළඟ කොටසේදී ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව ඉහළ නංවන්නේ කොහොමද? කියන්නේ ආහාරයකින් යම්කිසි විදිහකට අපි පරිභෝජනය කරද්දී අපිට අනතුරු වෙන්න පුළුවන්. ඒ අනතුරු වළක්වාගෙන දැන් භෞතික, රසායනික, ජෛවීය විකිරණශීලී ආපදා තියෙනවා. ඒවා වළක්වා ගන්නේ කොහොමද කියලා මෙන්න මේ කොටසේ කතා කරනවා. ඊට පස්සේ එනවා 9 කොටස. ඒකත් ඊටාම වැදගත් කොටසක්. ඒ තමයි ආහාර අපමිශ්‍රණය පිළිබඳව. අපි දන්නවා කිරි වලට වතුර එකතු කරනවා, ගම්මිරිස් වලට පැපොල් ඇට එකතු කරනවා. මෙන්න මේ විදියට මේ ආහාර අපමිශ්‍රණය වෙන්නේ කොහොමද? අපි ඒකට අපමිශ්‍රණය කියන්නේ. ඉතින් ඒ වගේ මේ ආහාර අපමිශ්‍රණ හඳුනාගන්නේ කොහොමද? ඒවා අපමිශ්‍රණයේදී මොනවාද තියෙන නීතිමය ආවරණය? එහෙම ආහාර හදනවා නම් ඒගොල්ලන්ට නීති දෙන දඬුවම් කොහොමද කරන්නේ? ඉතින් ඒ වගේ මේ වගේ මේ ආහාර අපමිශ්‍රණ හඳුනා ගන්න ඒවාට ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා මෙන්න මේ කොටසේ විශේෂයෙන්ම කතා වෙනවා. ඊළඟට අපිට විශේෂ කොටසක් තියෙනවා රැකියාවකට යන කෙනෙකුට ඇත්තටම වැදගත් වෙන කොටසක්. ඒ තමයි ආහාර සම්බන්ධ තත්ත්ව කළමනාකරන පද්ධති ගැන කතා කරනවා. ඔබ නිතර අහලා තියෙන SLS, ISO මේවා ගැන කතා කරනවා. ඊළඟට GMP, HACCP, ඊළඟට විශේෂයෙන්ම ISO 22000, ඒ වගේම ලංකාවට අලුතෙන්ම හඳුන්වා දුන්න මීට අවුරුදු කිහිපයකට කලින් ලංකාවට හඳුන්වලා දීපු FSSC 22000 කියන මේ ආහාර තත්ත්ව කළමනාකරන පද්ධතිය පිළිබඳව අපි විශේෂයෙන් කතා කරනවා. ඇත්තටම මේක වැදගත්. මොකද අනාගතයේ රැකියාවකට යන කෙනෙකුට මෙන්න මේවා දැන සිටීම වැදගත් වෙනවා. ඒ නිසා ඔන්න 9 වෙනි පාඩමේ අනු කොටස 9 විදියට අපි කතා කරනවා මෙන්න මේ ආහාර තත්ත්ව සහතිකකරණය පිළිබඳව කතා කරනවා. ඊළඟට ඒකේ අවසාන කොටස ආහාර පාඩම විතර අපිට වෙන මේක දිග පාඩමක් නේ ආහාර පාඩම. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රය උනත් ටිකක් වැඩිපුර ප්‍රශ්න එන පාඩම.
ඊළඟට අපි මේකේ අවසාන එක කතා කරනවා ආහාර පරිභෝජනය පිළිබඳව නීති හා රෙගුලාසි කතා කරනවා. ඒ කියන්නේ මේ ආහාර පරිභෝජනය කරනකොට ඒවට නීති කීපයක් තියෙනවා. ලේබලේ නිෂ්පාදිත අංකය වැදිලා නැත්නම්, ඒකේ කාණ්ඩාංකය වැදිලා නැත්නම්, ඊළඟට මේ ලේබල් එක විවෘත වෙලා නම්, ඒ පැකට් එක ඇසුරුම විවෘත වෙලා නම්, ඒ වගේ නැත්නම් අපි තුමු අපි කන කෑම එක මැස්සෙක් හිටියොත්, කුඹියෙක් හිටියොත් ඒවාට පාරිභෝගිකයා මොකද කරන්න ඕනේ? නේද? නැත්නම් අපි තුමු දැන් ආහාර අපමිශ්‍රණය කරනවා. දැන් අපි හිතමු තේ කොළ වලට ලී කුඩු එකතු කරනවා කියලා කතාවක් ගියානේ. දැන් මේ දවස්වල කහ වලට පිටි එකතු කරනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ ඒවාට නීතියේ තියෙන නීතියෙන් පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේ කොහොමද කියලා මෙන්න මේ කොටසේ කතා කරනවා. ඉතින් ඇත්තටම වැදගත්. මොකද මේ ආහාර පනති තියෙනවා පාරිභෝගිකයව ආරක්ෂා කරන නීති. ඊළඟට ආහාර ආකලන, ඇසුරුම් කරන්නේ, ලේබල් කිරීම, ගබඩා කිරීම, ආහාර සැකසීමේදී නීතියකට යටත් වෙලා තමයි ඒවා කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මේ කොටස ඉගෙන ගන්නවා නම් ඔබට යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවා ආහාර පරිභෝජනයේදී. ඔන්න ওই විදිහට 9 වෙනි පාඩම අවසන් වෙනවා. ඊළඟට අපි යනවා 10 වෙනි පාඩම කතා කරන්න. ඉතින් මේක ගොඩාක් විට මේ පාඩමට සරලව අපි කියන්නේ පසු අස්වනු පාඩම කියලා. ඉතින් මෙන්න මේ පසු අස්වනු පාඩමේ නව විෂය නිර්දේශයට අලුතෙන් හඳුන්වලා දීපු කොටසක් තමයි මේ සහල්වල පසු අස්වනු හානි පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම මේ පාඩමත් වැදගත් පාඩමක්. එකක් තමයි ලංකාව තමයි දකුණු ආසියාවේ වැඩියෙන්ම පසු අස්වනු හානි සිදු වෙන රට. ඉතින් අපි ගත්තොත් එimhe සාමාන්‍යයෙන් අස්වැන්න නෙලා ගත්තට පස්සේ පාරිභෝගිකයා අතට යනකම් ශ්‍රී ලංකාවේ ඒ අස්වනු විනාශ වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාඩම ඇතුලේ කතා කරන විශේෂයෙන්ම සහල් වලට සිදුවන මේ පසු අස්වනු හානිය ගැන. කියන්නේ ගොයම් කැපුවාට පස්සේ වෙළඳපොළට පාරිභෝගිකයා අතට සහල් විදියට පත්වන තුරු ඒකට සිදුවන හානිය පිළිබඳව මේ පාඩමේ කතා කරනවා. වැදගත් පාඩමක්. අපි බලමු මේ පාඩම ඇතුලේ තියෙන අනිකුත් විෂය කරුණු මොනවාද කියලා. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව පසු අස්වනු හානි වැඩිම රටක්, දකුණු ආසියාවේ වැඩිම රටක්. ඒ කියන්නේ අපි අස්වැන්න ගත්ත වෙලාවේ ඉඳන් වෙළඳපොළට යනතුරු ලංකාවේ ගොඩාක් විට අස්වනු හානි වීම සිදු වෙනවා. ඒක ලංකාවේ බහුලව සිදුවෙන දෙයක්. ඉතින් මේ හාල් වලට කොහොමද, සහල් වලට මේක වෙන්නේ කොහොමද? සාල් වියලීමේදී, ගබඩා කිරීමේදී, පොත් ඉවත් කිරීමේදී, වී කෙටීමේදී මේවා වෙන්න පුළුවන්. ඒවා වළක්වා ගන්න කොහොමද කියලා ඉතාම සුන්දරව මේකේ කතා කරනවා. ඒකට ඔබ දන්න, ඔබ අහලා තියෙනවා සුනාමි කියලා යන්ත්‍රයක් තියෙනවා. ඊළඟට භූතය කියලා යන්ත්‍රයක් තියෙනවා. ඉතින් ඒව ගැන අපි පොඩ්ඩක් කෙටියෙන් මේකේ කතා කරනවා. ඉතින් ඒ නිසා වැදගත් වෙයි. ඉතින් අපි සහල්, හාල්, බත් හැමදාම කන නිසා අපිට මේ කොටස වැදගත්. ඊළඟට අපි කතා කරනවා මේකේ විශේෂයෙන්ම මේ භෝග අස්වනු වල පරිණත දර්ශකය කතා කරනවා. මොකද්ද මේ පරිණත දර්ශකය කියන්නේ කියලා. දැන් අපි දන්නවා සමහරක් පළතුරු වර්ග, සමහරක් එළවලු වර්ග අපි ඉදිලද කියලා බලා ගන්න ක්‍රම තියෙනවා. දැන් අබ නම් කහ පාටින් තමයි අපි අඳුනගන්නේ. ඉතින් මෙන්න මේ පිළිබඳව කොහොමද මේ අඳුනගන්නේ මේ අස්වනු කියලා අපි මේ පාඩම් කොටසේ කතා කරනවා. ඊට පස්සේ මේකේ අවසන් කොටස විදිහට තියෙන වැදගත් කොටසක් ඒ තමයි මාළුවන්ගේ. මාළු අස්වැන්න නෙලාගත්තට පස්සේ කොහොමද පාරිභෝගිකයා ළඟට යනකම් ඒකේ මේ අස්වනු, පසු අස්වනු හානි අඩු කරන්න කියලා. කොහොමද පරිහරණය හරියට කරන්න කියලා මෙන්න මේ කොටසේ කතා කරනවා. මේකත් වැදගත්. මොකද දැන් අපි හිතමු මීගමුවෙන් අල්ලන මාළුවා බදුල්ලට රට මැදට එනකොට දවස් කිහිපයක් යනවා. ඒතුළු මේ දවස් කිහිපය තුළ මේ මාළුවාගේ ගුණාත්මක තත්ත්වය රැකගන්නේ කොහොමද කියලා මෙන්න මේකේ කතා කරනවා. දැන් අපි දන්නවා අපි මේ පාඩම ඇතුලේ කතා කරනවා පරණ මාළුවෙක් හඳුනගන්නේ කොහොමද? පරණ මාළුවාගේ සාමාන්‍යයෙන් ඇස් යටට ගිලිලා කියලා කියනවා. අලුත් මාළුවාගේ ඇස් උත්තල ස්වභාවයක් ගන්නවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ විශේෂයෙන් මේ මාළුවන්ගේ පරණ මාළු, අලුත් මාළු හඳුනා ගන්න විදිය, මේ පසු අස්වනු හානි අඩු කරන්නේ කොහොමද කියලා මේ පාඩමේ කතා කරනවා. ඔන්න ওই විදිහට 10 වෙනි පාඩමේ විෂය කරුණු අපි කතා කරලා ඉවර කරනවා. ඊළඟට අපි යනවා 11 වන පාඩමට. 11 වන පාඩම තමයි භෝග වගාව සඳහා පාලිත පරිසර තත්ත්වය භාවිතය. ඒතර දැන් මේකෙදී අපි මේ විශේෂයෙන්ම මේ හයිඩ්‍රොපොනික් වගාව, ඒ කියන්නේ පස් නැති වගාව ගැන අපි කතා කරනවා. පාලිත පරිසර තත්ත්වයට. ඒ කියන්නේ කොහොමද උෂ්ණත්වය, ආලෝකය, ආර්ද්‍රතාවය, සුළඟ මෙන්න මේ වගේ මේ පාරිසරික තත්ත්ව පාලනය කරලා භෝග වගා කරන්නේ කොහොමද? වැඩි අස්වැන්නක් ලබා ගන්න කොහොමද කියලා අපි මේක යටතේ කතා කරනවා. ඉතින් මේ යටතේ අපි ආරක්ෂිත විහිුව
මේ ආරක්ෂිත ව්‍යුහ හදාගන්නේ කොහොමද, මොනවාද දැන්ට තියෙන ආරක්ෂිත ව්‍යුහ ආකාර මොනවාද කියලා අපි මේකේ කතා කරනවා. ඔබ සාමාන්‍යයෙන් දැන් ග්‍රීන් හවුස් වගේ ඒවා හදාගන්නේ කොහොමද කියලා මේ හැටදී කතා කරනවා. ඊළඟට ඒකේ තව තුන්වන කොටස විදිහට අපි කතා කරනවා මේවා ඇතුලේ කොහොමද වාතයේ ආලෝක උෂ්ණත්වය පාලනය කරන්නේ. දැන් අපි ෆොගස් පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ විවිධ උපක්‍රම පාවිච්චි කරනවා මේ ආරක්ෂිත ගෘහ ඇතුලේ වාතයේ ආලෝකයේ උෂ්ණත්වය කියන මෙන්න මේ පාරිසරික තත්ත්ව පාලනය කරන්න. ඉතින් ඒ පිළිබඳව අපි මේකේ කතා කරනවා. අවසානයේදී අපි කතා කරනවා මේ නිර්පාංශු වගාක්‍රම පිළිබඳව. පස් රහිත වගාව අපි කතා කරනවා. ඒකදී අපි විශේෂයෙන්ම අපි කතා කරනවා මේ සිරස් මලු තිරස් මලු වගාව ගැන. ඉතින් මේ වගේ විශේෂ ඊනඩි ස්පොන්ජ් තවාන ගැන කතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ විශේෂ ක්‍රමවේදයන් පිළිබඳව වර්තමානයේ ලෝකේ ජනප්‍රිය වගාක්‍රම පස් රහිත වගාක්‍රම පිළිබඳව අපි මේ යටතේ කතා කරනවා. ඒ යටතේ අපි විශේෂයෙන්ම ඉතින් කතා කරනවා නිර්පාංශු වගාවස වැදගත්කම සහ සංසරණය වන ජලගත වගා පද්ධතිය. එතන මේක මෙවර 2020 ප්‍රශ්න පත්‍රයේ මෙතනින් ප්‍රශ්නයක් ඇසෙනවා. රූප සටනත් එක්ක මේක අහනවා. ඉතින් මේ වගේ විශේෂ කොටස් පිළිබඳව අපි මේ 11 වන පාඩමේ කතා කරනවා. හොඳයි. අපි ඊළඟට යනවා ඔන්න 12 වන පාඩමට. යාන්ත්‍රීකරණය කියලා තමයි අපි දරුවෝ මේ පාඩම හඳුන්වන්නේ. එතකොට මේ යාන්ත්‍රීකරණ මේක අලුත් විෂය නිර්දේශයේ අලුතෙන් එකතු වෙච්ච කොටස් කිහිපයක් මෙහි තියෙනවා. ඊළඟට මේ කියන මේ යාන්ත්‍රීකරණ පාඩම ඇත්තටම ඉතින් ළමයි අසිරියකුවට මේක අපේ දුවලට තමයි ටිකක් අසිරියු වගේ දැනෙන්නේ. ඒකට හේතුව තමයි දැන් අපේ පිරිමි දරුවෝ නම් අපේ කොල්ලෝ නම් ඔය බයික් එහෙම බයිසිකල් එහෙම පදිනවා. මොටර් සයිකල් එහෙම පදිනවා. ඒ නිසා ඒගොල්ලෝ දන්නවා ක්ලච් එක කියන්නේ මොකක්ද කියලා දන්නවා. නමුත් දැන් අපේ ගෑනු දරුවෝ අපේ මේ දුවලා පදින්නේ ස්කූටිනේ. ඉතින් මේ ස්කූටර් වල ක්ලච් එකක් දක්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ක්ලච් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අපේ ගෑනු දරුවන්ට මේ පාඩම මේ යාන්ත්‍රීකරණයේ පාඩමේ පුංචි විෂය කරුණු වල සංකීර්ණ බවක් තියෙනවා. නමුත් ඉතින් අපේ කොල්ලන්ට ඉතාලම ආසාවෙන් ගණන් පුළුවන් පාඩමක් තමයි මේ යාන්ත්‍රීකරණය කියලා කියන්නේ. මොකද අපි මේ කොල්ලෝ හරි ආසයිනේ ත්‍රිවිල් පදින්න. සමහරුන්ගේ හීනේ බවට පත් වෙලා තින්නේ ත්‍රිවිල් පදින එකනේ. ඒගොල්ලෝ දන්නවා 4 ස්ට්‍රෝක් මේ වචන අහලා තිනවා. 4 ස්ට්‍රෝක් 2 ස්ට්‍රෝක් වචන ඒගොල්ලෝ අහලා තිනවා. නිතරම ඉතින් ওই බයික් පදින නිසා ඒගොල්ලෝ ස්පාර්ක් ප්ලග් එක එහෙම අහලා තිනවා. ඉතින් දැන් ඇත්තටම අපේ ගෑනු දරුවෙකුට අපි දුවෙකුට ගියොත් මේ ස්පාර්ක් ප්ලග් එක කියලා එයා ලොකු දැනුමක් නැහැ ඒ පිළිබඳව. දැන් අපි කිව්වොත් එහෙම ක්ලච් එක කියලා කිව්වොත් එහෙම එයා දන්නේ නැහැ ක්ලච් එක කොහෙද තියෙන්නේ ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා එහෙම මොකුත් විස්තරයක් දන්නේ නැහැ. ඉතින් මේ පාඩමේ විශේෂ මේ කරුණු කතා වෙනවා මේ එන්ජිම සම්බන්ධයෙන් එන්ජිමේ දහන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කතා වෙනවා. ඒ නිසා වැදගත් පාඩමක් මේ යාන්ත්‍රීකරණය කියලා කියන්නේ. මේ පාඩම සමහරව අමාරුයි කියනවා තේරෙන්නේ නැහැ කියනවා. නමුත් ඇත්තටම එහෙම එකක් මේකේ නැහැ. මේකේ ඇත්තටම තියෙන්නේ අපි සාමාන්‍ය එදිනදා පාවිච්චි කරන දේවල්. ඒකෙදි පළවෙනි කොටසේ අපි කතා කරනවා පොම්ප ගැන කතා කරනවා. ජල පොම්ප ගැන කතා කරනවා. බොහෝ අයගේ නිවෙස්වල ජල පොම්ප තියෙනවා. ඉතින් අපි ඒක කතා කරනවා මෙන්න මේ කොටස යටතේ. ඊට පස්සේ බින්දු ජල සම්පාදනය සහ විසිරි ජල සම්පාදනය කතා කරනවා. ඒක කෘෂි විද්‍යාවෙත් කරන නිසා ඒ ළමයිට ටිකක් මේක ලේසි. එතන බිම් සැකස් කිරීමේ උපක්‍රම පාවිච්චි කරනවා. ඒකත් කෘෂි විද්‍යාවේ ඇග්‍රි කොටසක්. ඒ නිසා ඒකේ ලොකු අමාරුවක් නැහැ. ඊට පස්සේ කතා කරනවා මේ එන්ජින් ගැන කතා කරනවා. ඔතන තමයි අපේ දරුවන්ට ටිකක් හිර වෙන ගතියක් තියෙන. ගැහණු දරුවන්ට විශේෂයෙන්. ඉතින් මේකෙදී අපි කතා කරනවා එන්ජිම ගැන කතා කරනවා, සිව්පාර, දිවිපාර මෙන්න මේවා ගැන කතා කරනවා. එතකොට එන්ජිමක් ඇතුලේ සිදුවන දහන ක්‍රියාවලිය දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් ක්ලච් එක කියලා එකක් අපි මේකේ කතා කරනවා. එතකොට දැන් පිරිමි ළමයි නම් ක්ලච් එක කිව්වම දන්නවා මොකද්ද ක්ලච් එකෙන් වෙන්නේ කියලා. නමුත් අපි දුවලා ගොඩාක් විට පදින්නේ ස්කූටිනේ, ස්කූටර් පදින්නේ. ඒතර ඒගොල්ලන්ට ඒකේ ක්ලච් එකක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ දන්නේ නැහැ ක්ලච් එකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා ක්ලච් එක කිව්වම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපේ පිරිමි දරුවෝ දන්නවා ස්පාර්ක් ප්ලග් එක දන්නවා. ඉතින් මේකේ කතා කරනවා ඒවා. ඒ නිසා මේ ස්පාර්ක් ප්ලග් කතා වෙනකොට ඉතින් ගැහණු දරුවෝ දන්නේ නැහැ මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඉතින් මේ පාඩම ඇතුලේ එන්ජිමක ක්‍රියාවලිය විස්තර කරනවා. ඉතින් ඇත්තටම පිරිමි දරුවන්ට අපේ පුතාලට ඉතින් විශේෂයෙන් වැදගත් මේ පාඩම. මොකද ඉතින් ඒගොල්ලෝ ආස කරන එකක්. ඒ නිසා බොහොම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් එකක් තමයි ඒගොල්ලන්ට මේ එන්ජින් කොටස එහෙම නැත්නම් යාන්ත්‍රීකරණයේ මේ අවසන් කොටස. ඊළඟට මේකේ අවසාන කොටස විදිහට අපි කතා කරනවා ශාක ආරක්ෂක උපකරණ නැප්සැක් දිය ඉසින යන්ත්‍රය. ඒ කියන්නේ අපේ ගොවි මහත්තුරු පිටේ එල්ලගෙන කුඹුරට කෘමිනාශක ඉසින යන්ත්‍රය පිළිබඳව අපි මේ කොටසේ කතා කරනවා. ඔන්න ඔය විදිහට යාන්ත්‍රීකරණයේ පාඩම අවසන් වෙනවා. මේක දිග පාඩමක් කරුණු ගොඩාක් තියෙන පාඩමක් තමයි මේ යාන්ත්‍රීකරණ පාඩම. එතකොට 12 වෙනි පාඩම අපි ওই විදිහට අවසන් කරනවා. ඊළඟට අපි කතා කරනවා 13 වන පාඩම.
13 වන පාඩමත් ඉතින් මේකෙත් විශේෂ කොටසක් අලුතෙන් විෂය නිර්දේශයට එකතු වෙලා තියෙනවා. තමයි ඉතින් අපේ දරුවෝ සරලව හඳුන්වන දැව පාඩම තමයි මේ තියෙන්නේ. ඒතර ලංකාවේ තියෙන ආර්ථිකව වැදගත් වෙන දැව විශේෂ පිළිබඳව මේකේ විමර්ශනය කරනවා. ඊළඟට මේ දැවවල තියෙන දල ලක්ෂණ කතා කරනවා, භෞතික යාන්ත්‍රික විදියට කතා කරනවා. ඊළඟට කතා කරනවා මේ දැව පදම් කිරීම පිළිබඳව විශේෂ කොටසක් කතා කරනවා. ඉතින් ඒකෙදි දැන් අපි දන්නවා වැස්ස කාලේට අපේ දොරවල් අපේ ගෙවල් වල තියෙන දොරවල් ටිකක් වහන්න අමාරුයි, හිර වෙනවා. ඊට අවුව කාලේට ටිකක් ලේසි, සමහරට දොර ලොක් වෙන්නේ නැති. ඒකට හේතුව මේ දැව පදම් කිරීමේ අවශ්‍යතාවය. දැන් පදම් නොකරපු දැවවල ඕක සිද්ධ වෙනවා. ඒත් ඕක ඊටාම ලස්සනට මෙන්න මේ කොටසේ කතා කරනවා ශ්‍රී ලංකාවේ දැව පදම් කිරීමේ ක්‍රම සහ දියුණු ක්‍රම පිළිබඳව මෙතන කතා කරනවා. ඊළඟට කතා කරනවා දැව ශ්‍රේණිගත කිරීම පිළිබඳව මේක කතා කරනවා. ඉතින් මේක ගොඩාක් පිට කතා වෙනවා මේ පාඩම යටතේදී කොහොමද මේ දැව ශ්‍රේණිගත කරන්නේ. ඒ කියන්නේ මේ දැව වර්ග කරන්නේ කොහොමද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා ගෘහ භාණ්ඩ හදනකොට ඕනි දැව වෙනයි. ඊළඟට අපි දර විදියට ගන්න බාලම දැව. ඉතින් මේ වගේ මේ දැව කොහොමද ශ්‍රේණිගත කරන්නේ? වගේ කාණ්ඩ මොනවාද කියලා මේක අපි කතා කරනවා. ඊළඟට වැදගත් කැලලක් වෙනවා වනමිතිය කියලා. මේක අලුත් සිලබස් එකේ තියෙන එකක්. මේ වනමිතිය ඒ කියන්නේ වනාන්තරයේ තියෙන ගස්වල අපි යම්කිසි ආකාරයකට සංගණනයක් සිදු කරනවා. ඒ සංගණනයේදී වැදගත් වෙන මිමි තමයි මේ යටතේ කතා කරන්නේ. ගහක උස කතා කරනවා, හිටි ගසේ උස කතා කරනවා, හිටි ගසේ පරිමාව. මෙන්න මේ වගේ විශේෂ කොටසක් අපි කතා කරනවා මේකෙදි. ඉතින් මේ තාම සරලව තේරුම් ගන්න පුළුවන් එකක්. ඊළඟට කතා කරනවා මේක මේ දැව නොවන වනජ නිෂ්පාදන. මේක 2019 රචනා ප්‍රශ්නයකට කෙලින්ම ඇවිත් තිබුණු කොටසක්. ඉතින් මේ දැව නොවන වනජ නිෂ්පාදන ගැන මේකෙදී අපි කතා කරනවා. ඒකදී මේ විලේපන ඖෂධීය ගුණ තියෙන ඒවා මොනවාද? මෙන්න මේ වගේ ඊටාම ඔය ගැහණු ළමයි ආස ඔය කොස්මැටික්ස් වගේ ඒවා කොහොමද මේකෙදී පාවිච්චි කරන්නේ, කොහොමද හදාගන්නේ කොහොමද කියලා මේකේ කතා කරනවා. ඔන්න ඔය විදිහට 13 වෙනි පාඩම අවසන් වෙනවා. ඊළඟට අපි කතා කරනවා 14 වන පාඩම. 14 වන පාඩම ඉතින් අපි මේක හඳුනන්නේ ගොඩාක් දරුවෝ හඳුනන්නේ සුළු අපනයන භෝග පාඩම කියලා. මේ මෙතනින් තියෙන මේ කොටස අරගෙන අපි මේකට සුළු අපනයන භෝග පාඩම කියනවා. ඉතින් මේකේදී මේ මෙවර 20 විභාගයේදී රචනා ප්‍රශ්නයකට මේ පාඩමේ කොටසක් එනවා. ඉතින් මේ සුළු අපනයන භෝගවල විශේෂ වැදගත්කම තමයි මේ යටතේ කතා කරනවා ගම්මිරිස් ගැන කතා කරනවා, කුරුදු කතා කරනවා, ඊළඟට තේ නිෂ්පාදනය ගැන කතා කරනවා. දැන් අපි දන්නවා ගම්මිරිස් නම් සාමාන්‍යයෙන් දරුවෝ දන්නවා. නමුත් සුදු ගම්මිරිස්, කළු ගම්මිරිස් කියවම සමහර ළමයි හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා. කළු ගම්මිරිස් දන්නවා, සුදු ගම්මිරිස් දන්නේ නැහැ. සමහර ළමයි අපි අහුවම කියනවා මේ ඒගොල්ලෝ සමහර ළමයි හිතාගන්නේ මේ සුදු ගම්මිරිස් කියලා වෙනම ගස් වර්ගයක් තියෙනවා, කළු ගම්මිරිස් කියලා වෙනම ගස් වර්ගයක් තියෙනවා කියලා. ගස් වර්ග දෙකක්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ගස් වර්ග දෙකක් නැහැ. එකම ගසේ තියෙන ගම්මිරිස් වලින් තමයි සුදු ගම්මිරිස් සහ කළු ගම්මිරිස් හදන්නේ. අර ප්‍රශ්න වෙලා තියෙන ඉතින් සුදු ගම්මිරිස් අපේ රටේ ලොකු භාවිතයක් නැහැ. මේක විදේශීය වෙළඳ පොලේනේ. ඇත්තමක සුදු ගොඩක් පාවිච්චි කරන්නේ සුදු ගම්මිරිස්. ඒකට හේතුවක් තියෙනවා ඒගොල්ලන්ගේ ආහාරවල වැඩි රතු පාට ගතිය මිරිස් පාවිච්චි වෙන්නේ නැහැ නේ. ඉතින් ඒගොල්ලන්ගේ ආහාර ටිකක් සුදු පාටින් වැඩි. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක්ට පාවිච්චි කරන්නේ සුදු ගම්මිරිස්. ඉතින් රසය සහ සැර ගතිය ලොකු වෙනසක් නැහැ. නමුත් අපිට සුදු ගම්මිරිස් කියන එක තරම නුහුරුයි. හැබැයි සුදු ගම්මිරිස් හදන්නේ ඉදිච්ච ගම්මිරිස් පාවිච්චි කරලා. කළු ගම්මිරිස් හදන්නේ වේලි ගම්මිරිස් මේ වේලි අමු ගම්මිරිස් පාවිච්චි කරලා. ඉතින් ඒ පිළිබඳව විශේෂයෙන් මේක කොහොමද කරගන්නේ කියලා ලස්සනට මේ පාඩමේ විස්තර කරනවා. ඒ වගේම කුරුඳු ඒ වගේම පොල් නිෂ්පාදනය ගැන මේ යට දෙනවා. අපි බලමු මේකේ තියෙන මොනවාද කොටස් කියලා. එතකොට මේකෙදී විශේෂයෙන් කතා කරනවා ඉස්සෙල්ලාම මේ වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන. ඒ කියන්නේ ප්‍රධාන වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදනයකදී දිසිඳි පොල් ගැන කතා කරනවා. ඉතින් ගොඩාක් දරුවෝ දිසිඳි පොල් මොකක්ද කියලා දන්නේ නැහැ. ඩෙසිකේටඩ් කොකනට් කියලා අපි මේකට කියන්නේ. ඉතින් මේ දිසිඳි පොල් කියලා කියන්නේ විශේෂ පොල් ආශ්‍රිත විශේෂ නිෂ්පාදනයක් ලංකාවේ වෙළඳ පොලේ දක්නට ලැබෙන්නේ නැහැ. ඊටාම කලාතුරෙන් දක්නට ලැබෙන්නේ. නමුත් විදේශීය රටවල් වල ලංකාවේ දිසිඳි පොල් වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. ඉතින් ලංකාව විශාල විදේශීය විනිමය උපයන එකක් තමයි මේ දිසිඳි පොල් කියලා කියන්නේ. ඊළඟට පොල් තෙල් හදාගන්නේ කොහොමද වගේම මේකේ කතා කරනවා. ඊළඟට කතා කරනවා ප්‍රධාන මාතෘකාවක් විදිහට තේ ගැන කතා කරනවා. තේ කොළ ගැන කතා කරනවා. ඒකදී කොළ තේ සහ කළු තේ කතා කරනවා. කළු තේ කියලා කියන්නේ ඇත්තටම අපි මේ පාවිච්චි කරන ප්ලේන් දුඹුරු තේම තමයි. දැන් ගොඩක් දරුවෝ වරද්ද ගන්නවා කළු තේ කිව්වම මොකක්ද කළු පාට තේ එක කියලා.
අපි මේ බොනම ප්ලේන්ටියම් ගැන තමයි මේ කතා කරන්නේ. කොහොමද මේ වර්ග දෙක වෙන් කරගන්නේ කියලා කතා කරනවා. ඊළඟට රබර් ආශ්‍රිත නිෂ්පාදන කතා කරනවා. කොහොමද මේ බැලුම් හදන ක්‍රමය මොකද්ද? ඊළඟ රබර් බූට්ස් ග්ලව්ස් හදන ක්‍රමවේදය මොකද්ද කියලා අපි මෙතනදී මේකේ කතා කරනවා. ඊළඟට අපි මේකේ වැදගත් එකක් කතා කරනවා කළු ගම්මිරිස් සහ සුදු ගම්මිරිස් නිෂ්පාදනය. මේකත් ඉතින් ගොඩාක් ඔය මාතලේ පැත්තේ දරුවෝ ඉතින් මේවා සාමාන්‍යයෙන් දැකලා හුරුයි. මොකද මේ පැතිවල ගම්මිරිස් තියෙන නිසා. නමුත් ඉතින් ඔය ගම්මිරිස් නැති පළාත්වල දරුවෝ ගොඩාක් දන්නේ කළු ගම්මිරිස් සුදු ගම්මිරිස් හදාගන්නේ කොහොමද කියලා. සුදු ගම්මිරිස් තියෙනවා කියලා දන්නෙත් නැහැ. ඒතර කොහොමද මේ ගම්මිරිස් නිෂ්පාදනය කරන්න කියලා මේකදී අපි මේ පාඩමේ කතා කරනවා. ඊට පස්සේ අවසානයේදී කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපි මේ 14 වෙනි පාඩමේ අපි කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා මේ 15 වන පාඩම. ඒ තමයි ඔය ගොඩාක් දරුවන්ට සංකීර්ණයි කියලා කියන ඉලෙක්ට්‍රොනික පාඩම. මේකට සරලව අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික පාඩම. ඉතින් මේ පාඩම තමයි ඔය ගොඩාක් ළමයි අමාරු වෙන. අපේ පිරිමි දරුවෝත් කියනවා මේක, ගැහණු ළමයිනුත් කියනවා අමාරු කියලා. ඇත්තටම සංකීර්ණ කොටස් ටිකක් මේකේ තියෙනවා. දැන් මේකේ මේ ආඩිනෝ කොටස විශේෂයෙන්ම වැදගත්. ඒකට හේතුව තමයි දැන් ඉස්සරහට මේ දිනුන ලෝකයේ මේ ආඩිනොත් එක්ක තමයි ගොඩාක් මේ තාක්ෂණික උපක්‍රම භාවිතා වෙන්නේ. ඉතින් අපි දන්නවා මේ පුංචි LED බල්බ් එක පත්තු කරන තැන ඉඳගෙන විශේෂයෙන්ම මේ ඉහළ දියුණු රොබෝලා හදන එක තැනට දැන් ආඩිනෝ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා කාටවත් කියන්න බෑ ඕනේ නැහැ කියලා. ඉතින් මේ ඇත්තටම මේ විෂය නිර්දේශයේ මේ තියෙන මේ ආඩිනෝ වගේ ඒවා ඉස්සරහට රැකියාවල් වල සම්මුඛ පරීක්ෂණවලදී ඔබෙන් අහන්න පුළුවන්. ඔබ මේ ආඩිනෝ ගැන දන්නවද කියලා? Do you know about Arduino කියලා ඉංග්‍රීසියෙන් උනත් අහන්න පුළුවන් එකක් තමයි අනාගතයේදී මේවා. ඒ නිසා කාටවත් මේවා ඕනේ නැහැ, මේවා සුදුසු නැහැ කියලා කියන්න බෑ. මොකද ඉස්සරහා ලෝකේ දැන් මේවා කියන අය දන්නවා. මේවා කියනකොට ඇත්තටම ආඩිනෝ තමයි වේගෙන් දිනුන තාක්ෂණික මෙවලම බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ අපේ විෂය නිර්දේශය යටතේ මේ ආඩිනෝ පිළිබඳව ගැඹුරින් කතා කරනවා. ගැඹුරු නැතත් සාමාන්‍යයෙන් ඔබට සියලු යම්කිසි දැනුමක් ලබා දෙනවා මේ කොටසේ. අපි බලමු මේ පාඩමෙත් ඉස්සරහට කියලා මොනවද තියෙන්නේ කියලා. ගොඩාක් විට භෞතික විද්‍යාවේ අදාළ කොටස් කීපයක් මේකේ තියෙනවා. ඒ නිසා ගොඩාක් විට අපි දුවලට තමයි, ගැහණු දරුවන්ට තමයි ඉතින් මේකේ පොඩ්ඩක් සංකීර්ණ බවක් දැනේ. නමුත් එහෙම ලොකු සංකීර්ණ බවක් නැහැ. අපිට පේනවා දැන් ප්‍රශ්න පත්‍රයේට මේ පාඩමෙන් වැඩිපුර කොටස් දානවා. ඒක ඇත්තටම හොඳ දෙයක් විදිහට මම දකිනවා. ඒකට හේතුව තමයි ඒතර ළමයි උත්සාහ කරනවා මේ පාඩම් කොටස් ඉගෙන ගන්න. ඇයි ඇත්තටම මේ පාඩම් කොටස් අපි ඉගෙන ගන්න ඕනේ? අපිට පේනවා මේ අනාගත ලෝකයේ තනිකරම මේ ඉලෙක්ට්‍රොනික ලෝකයක් යන්නේ. ඒ නිසා අපි දැනන් ඉන්න ඕනි මෙන්න මේ කියන කරුණ. ඉතින් මේකෙදි විශේෂ කොටසක් කතා වෙනවා. ඒ තමයි දැන් මේ කොටස් ටිකක් ලේසි. මේ ධාරාව, ඊළඟට ප්‍රතිරෝධය, ශක්තිය, ජව බලය, වෝල්ටීයතාවය, වෝල්ටේජ් එක, ඇමීටරය, මෙන්න මේවා ළමයිට ලේසි. ඒවා අපි සාමාන්‍ය පෙළේ ඉඳන් කතා කරපු ඒවා. නමුත් මේකෙදි මේ අලුතෙන් එකතු වෙච්ච විෂය කොටසක් තියෙනවා, නව විෂය නිර්දේශය. ඒ තමයි මේ ආඩිනෝ කියන එක. මොකද්ද මේ ආඩිනෝ කියලා කියන්නේ කියලා අපි චුට්ටක් බලමු. ඒතර ආඩිනෝ කියලා කියන්නේ ඇත්තටම මේ වර්තමාන ලෝකේ ජනප්‍රිය වෙමින් පවතින ඉලෙක්ට්‍රොනික උපාංගයක්. රොබෝලා පවා හදන, විශේෂයෙන්ම රොබෝලා දැනට හදන්නේ මෙන්න මේ ආඩිනෝ පූරු පාවිච්චි කරලා. දියුණු රොබෝලා හදන්න පුළුවන් මේක පාවිච්චි කරනවා. ඇත්තටම මේක පිරිමි දරුවෙක්ට නම් ගැහණු දරුවන්ටත් එක්කම, නමුත් ඇත්තටම පිරිමි දරුවෙක්ට මේක හරියට ඉගෙන ගත්තා නම් ස්වයං රැකියාවක් කරන්න පුළුවන් මේකෙන් විවිධ දේවල් හදලා. ඒ නිසා වැදගත්ම කොටසක් විදිහට මම දකිනවා විෂය නිර්දේශයේ තියෙන වැදගත්ම කොටසක් විදිහට මේක මම දකිනවා මේ ආඩිනෝ කියන මේ කොටස. ඒ නිසා ඔබ ආසාවෙන් මේ පාඩම ඉගෙන ගන්න. ආඩිනෝ කියලා කියන්නේ අනාගත ලෝකයේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික ලෝකයේ ජය ගන්න, ඉලෙක්ට්‍රොනික ලෝකයේ රඳා පවතින ක්‍රමවේදය තමයි මේ ආඩිනෝ කියලා කියන්නේ. ඊට පස්සේ අපි මේ 15 මේ අන්තිම පාඩමේ මේ පාඩමේ අවසන් කොටස විදිහට අපි කතා කරනවා පද්ධතියක් ස්වයංක්‍රීකරණය කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ කොහොමද පද්ධතියක් මේ ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරලා මිනිසාගේ අනුදැනුම නැතුව ආඩිනෝ බෝඩ් වගේ ඒවා පාවිච්චි කරලා කොහොමද ස්වයංක්‍රීය කරන්නේ? ඒ කියන්නේ කළුවර වැටෙනකොට ගෙදර ලයිට් ඔක්කොම ඔටෝ ඕම ස්වයංක්‍රීයව කොහොමද ඔන් වෙන්නේ? ඊළඟට උදේ ඉරේලිය වැටෙනකොට ගෙදර ලයිට් ඔක්කොම ඉබේම ඔටෝ ඕෆ් වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ ස්වයංක්‍රීය කරන පද්ධතියක් හදාගන්නේ කොහොමද කියලා මේ යටතේ කතා වෙනවා. එතකොට ඔය විදියට ස්වයංක්‍රීකරණය කියන පාඩම අවසන් වෙනවා. මේකත් ටිකක් දීර්ඝ පාඩමක්, විශේෂ කරුණු ගොඩක් තියෙන, ලේසි නෑ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක විස්තර කරන්න ඕනි පාඩමක් තමයි මේ ඉලෙක්ට්‍රොනික පාඩම.
ඊළඟට අපි යනවා 16 වෙනි පාඩමට. මේක ඊටාම කෙටි පාඩම. පුංචි කොටසක් තියෙන පාඩම. ඔබට පේනවා මෙතන ඉඳන් මෙන්න මේ වගේ පුංචි කොටසක තමයි මේ පාඩම තියෙන්නේ. ඉතින් මේකෙදි මේ කියන්නේ වෘත්තීය සුරක්ෂිතතාවය කියලා තමයි ළමයි හඳුන්වන්නේ. ඒතර මේකේ කතා කරනවා කොහොමද මේ වෘත්තියක යෙදෙන සේවකයෙක් කොහොමද ආරක්ෂා වෙන්නේ? එයාට තියෙන නීතිමය රැකවරණය මොකද්ද? බැරි වෙලාවත් එයාට අනතුරක් වුණොත් මේකෙදි එයාගේ වෘත්තියේදී එයා මොනවාද කරන්න ඕනි? එයා කොහොමද මේ එහෙම අනතුරක් වුණොත් එයා අදාළ එයාගේ ආයතනයේ වන්දි මුදලක් ගන්න? මෙන්න මේවා කතා කරනවා. කොහොමද ඊළඟට ඒ පාලන අධිකාරිය එහෙම නැත්නම් ඒ ආයතනය කොහොමද මේ සේවකයන්ගේ ආරක්ෂාව ගැන බලන්න ඕනි? ඒගොල්ලන්ට තියෙන නීතිමය ආරක්ෂාව මොකද්ද? මේ වගේවා කීපයක් මේකේ කතා කරනවා. දැන් මෙවර විභාගයට අහලා තිනවා මේ ප්‍රශ්නයක් 20 විභාගයේ බහුවර්ණ ප්‍රශ්නයකට මෙතනින් කොටසක් එනවා. දැන් අපි දන්නවා හමුදාවේ සහ පොලිසියේ ඉන්න අයට වන්දි ලබා ගන්න බෑ. ඒ රැකියාවේ වෘත්තියේ මොන හරි අනතුරක් සිදු වුණොත්. ඒකට හේතුව මේ පාඩම ඇතුලේ කතා කරනවා. තාම රසවත් පාඩම, බොහොම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක් තමයි මේ 16 වෙනි පාඩම. හරි. අපි ඊළඟට යන් 17 වෙනි පාඩම බලන්න. භූමි අලංකරණ පාඩමත් ඉතින් විශේෂයෙන්ම ඉතින් BST වල තියෙන සුන්දරම පාඩම නේද? දැන් BST වල තියෙන පාඩම් කීපයක්. එකක් තමයි රසවත්ම පාඩම තමයි ආහාර පාඩම. ආහාර පාඩම රසයෙන් වැඩි. ඊළඟට සැරම පාඩම තමයි ඉලෙක්ට්‍රොනික. කරන්ට් එක වදින නිසා පොඩ්ඩක් සැර පාඩම. ඊළඟට මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ තියෙන සුන්දරම පාඩම, ලස්සනම පාඩම තමයි භූමි අලංකරණ පාඩම. මොකද මේකේ මල් ගැන තියෙන්නේ අපේ උද්‍යානය අලංකාර කරගන්න එක ගැන. ඉතින් ඒ නිසා ඊටාම මේ ආසාවෙන් විශේෂයෙන් ගෑනු ළමයි මේ පාඩමට ආසයි. ඇන්තූරියම්, ඕකිඩ්, රෝස ගැන මේකේ කතා වෙනවා. ඉතින් ගෑනු ළමයිගේ විෂයක්නේ මල්. ඒ නිසා ගෑනු ළමයිනුත් මල් වගේ කියලා මම හිතන්නේ ඔය කටි මම හිතන්නේ කොල්ලෝ කියනවා නේද? ඉතින් ඒ වගේ විශේෂයෙන්ම ලස්සන පාඩමක්, ඊටාම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. අපි දැක්ක 2019 ප්‍රශ්න පත්‍රයේත් මුලින්ම එන්නේ ඕකිඩ් ගැන කොටසක් එන්නේ. ඒ නිසා වැදගත් පාඩමක්. අපි බලමු මේක ඇතුලේ තියෙන අනිත් කොටස් මොනවද කියලා. ඒතර මේ පාඩම විශේෂයෙන්ම වැදගත්. මොකද දැන් අපි දන්නවා මේ ලෝකේ ගොඩාක් විට මේවා වෘත්තියන් ඉදිරිය කරනවා. මේ ලෑන්ඩ්ස්කේපින් කියන එක. ඒතර මෙන්න මේ වගේ මේ මල් වලින් මොනවාද අපි කරන්නේ? කොහොමද අපි අපේ ගෙදර තියෙන ඉඩම, අපේ ගෙදර තියෙන වත්ත අලංකාර කරගන්නේ? ඉතින් එහිදී අපි දැනන් ඉන්න ඕනේ මෙන්න මේ කලා මූලධර්ම සහ මේ කලා මූල කියන එක අපි දැනන් ඉන්න ඕනේ. කලා මූල සහ කලා මූල ධර්ම දැනගෙන අපිට පුළුවන් අපේ ඉඩම, අපේ වත්ත ලස්සන කරගන්න. ඊළඟට මේ දැන්ට වෙළඳ පොලේ තියෙන ලංකාවේ ජනප්‍රියම මල් වර්ග ඇන්තූරියම්, ඕකිඩ් අපි දැක්කා 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මුල්ම ප්‍රශ්න විදිහට එන්නේ ඕකිඩ් මලක් හඳුනා ගන්න. ඉතින් මේ යටතේ කතා කරන මොනවාද ලංකාවේ ජනප්‍රිය ඕකිඩ් වර්ග, මොනවාද ලංකාවේ ජනප්‍රිය ඇන්තූරියම් වර්ග, රෝස වර්ග කතා කරනවා. ඒ අතරම ලස්සන පාඩමක්, සුන්දර පාඩමක්, ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක් තමයි මේ භූමි අලංකරණ පාඩම. ඉතින් ඒකෙදී අවසානයේදී කතා කරනවා මේ භූමි අලංකරණයේදී භාවිතා වන අංග, දෘඩාංග සහ මෘදුඅංග. දෘඩාංග කියලා සාමාන්‍යයෙන් කියන්නේ මේ සිමෙන්ති වලින් හදපු ඒවා. මෘදුඅංග කියලා කියන්නේ මේ ශාකක. ඉතින් මේ සාමාන්‍ය අපි දන්න උද්‍යානයක තියෙනවා පොකුණු තියෙනවා, ප්‍රතිමා, මේ බිතුසිතුවම්, ඒ වගේ ඒවා අපි හඳුන්වනවා දෘඩාංග කියලා. ඊළඟට අපි දන්නවා මේකේ මේ ග්‍රවුන්ඩ් වල තියෙනවා, උද්‍යාන වල තියෙනවා තන පිටි, ශාක, වැටි, මල්පාත්, ඒවා මෘදුඅංග. මෙන්න මේවා කතා කරනවා මේ පාඩම යටතේ. ඊටාම රසවත් පාඩමක් 17 වෙනි පාඩම. ඊළඟට අපි කතා කරනවා 18 වන පාඩම. 18 වන පාඩම විශේෂයෙන්ම මේක අලුතෙන් විෂයට එකතු වෙච්ච කොටසක්. ඉතින් මේක අපේ දරුවෝ හඳුන්වන්නේ ඝන අපද්‍රව්‍ය පාඩම කියලා. ඝන අපද්‍රව්‍ය පාඩම කියලා තමයි මේ පාඩම හඳුන්වන්නේ. මේකේ විශේෂයෙන් කතා කරනවා මේ ලංකාවෙත් දැන් මේ වෙනකොට ප්‍රශ්නයක් වන මේ අපද්‍රව්‍ය, ඝන අපද්‍රව්‍ය පිළිබඳව. එතකොට මේ ඝන අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම අඩු කරගන්නේ කොහොමද? ඒවා කොහොමද බැහැර කරවන්නේ හරියාකාරයකට? මෙන්න මේ කියන ඒවා කතා කරනවා. අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ ගොඩාක් ජනප්‍රියයි මේ ගිනි සීරියා වලින් විදුලිය නිෂ්පාදනය කිරීම. එතකොට මෙන්න මේ ක්‍රමවේදය සිදු වෙන්නේ කොහොමද, මේවා කරගන්නේ කොහොමද කියන එක මෙන්න මේ යටතේ කතා කරනවා. විශේෂයෙන් මේ ගෑස් බවට පත් කිරීම, ඝන අපද්‍රව්‍ය ගෑස් බවට පත් කරගන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ වගේ ටිකක්, හැබැයි මේක සංකීර්ණයි. මොකද ළමයි මේවා කලින් අහලා නැහැ. දැන් අපි දන්නවා පස, ඊළඟට කාලගුණ ඒවා අහලා තියෙනවා. නමුත් මේ පාඩම් වල තියෙන විෂය කරුණු මේ දරුවෝ කලින් අහලා නැහැ. ඉතින් ඒ නිසා ටිකක් මේ දරුවන්ට මේ පාඩම් වල අසුරු බවක් තේරෙනවා. මොකද මේ විෂය කරුණු කලින් අහලා නැති නිසා.
ඉතින් මේ පාඩමේ අවසාන කොටසේ තියෙනවා පුනර්ජනනීය බල ශක්ති නිෂ්පාදනය. ගොඩාක් විට දැන් අපේ රටේ වේගයෙන් ජනප්‍රිය වෙනවා සුළං බලය සහ සූර්ය සෝලාර් පැනල් කියන එක ජනප්‍රිය වෙමින් යනවා. මේ යටතේ ඒ පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරනවා. ඒ නිසා මේවා දැන සිටීම අනාගතයේදී අපිට තාම වැදගත් වෙයි. ඔය විදිහට අපි කතා කරනවා 18 වෙනි පාඩම. ඉතින් ඇත්තටම අපේ සිලබස් එකේ 19 වන පාඩම අවසාන පාඩම තමයි ව්‍යවසායකත්ව පාඩම. ඊටාම රසවත් හැබැයි තියරි ගොඩාක් තියෙන පාඩමක්. මේ විෂය ඇතුලේ එකම තියරි කොටස පාඩම ඇතුලේ විටින් විට කතා වෙනවා. ඉතින් ඒ නිසා ටිකක් තියරි වැඩි පාඩමක් තමයි ව්‍යවසායකත්වයේ. නමුත් මේ පාඩම මම දකිනවා මේ අපේ ජෛව පද්ධති තාක්ෂණ වේදී තියෙන පාඩම් වලින් ඊටාම වැදගත් පාඩමක්. ඇයි අපේ දරුවෙක් උසස් පෙළින් පස්සේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් එයාට අනිවාර්යෙන්ම මෙන්න මේ කියන පාඩමේ විෂය කරුණු පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ පාඩමෙන් කරන්නේ ව්‍යවසායකයෙක් හදන්නේ කොහොමද කියලා දෙනවා. තමා තුළ තියෙනවා නම් බිස්නස් කරන්න තමා තුළ තියෙනවා නම් යම්කිසි හැකියාවක් ඒක කොහොමද හඳුනගන්නේ කියලා මේ පාඩම පුරාවට කියලා දෙනවා. ඉතින් මේකෙදි විශේෂ කොටසක් කතා කරනවා මේ විශේෂයෙන් මේ ශදුවත විශ්ලේෂණය කතා කරනවා. මම වැදගත් එකක් විදිහට දකිනවා මේක. ඉතින් මේ වගේ විශේෂ පාඩම් කොටසක් තමයි මේ ව්‍යවසායකත්වයේ කියන පාඩම් කොටස. ඒ නිසා අනිවාර්යයෙන්ම බොහොම ඉවසීමෙන් පාඩම් කරන්න ඕනේ කොටස. මොකද මේකේ තීරි කොටස වැඩි නිසා ටික ඉවසීමෙන් පාඩම් කරන්න ඕන එකක් තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ළමයි සමහරක් විට කියනවා මේක ටිකක් කම්මැලි කියලා. ඒකට හේතුව මේකේ අර තීරි කොටස් ටිකක් වැඩි නිසා. ඔන්න ඔය විදිහට තමයි පාඩම් 19 ජෛව පද්ධති තාක්ෂණ වේදයේ පාඩම් 19 වෙන් වෙලා තියෙන්නේ. ඔන්න අපි මේ පාඩම් 19ම පළවෙනි පාඩමිය සිට 19 වෙනි පාඩම දක්වා සියලු පාඩම් වල තියෙන විශේෂ කරුණු කතා කරා. ඒතර ඔබට පේනවා ඉතින් මේ පාඩම් මේ විශේෂයෙන් ඉලක්කගත වෙලා තියෙන්නේ වර්තමානයේ තියෙන රැකියාවන් වලට කියලා පේනවා. ඒ නිසා යම්කිසි දරුවෙක් ජෛව පද්ධති තාක්ෂණ වේදී ඉගෙන ගන්න ආවා නම් ඒ දරුවා කවදාවත් පසුතැවෙන්න එපා මේ විෂය තෝරගත්ත කියලා. මොකද මේ සියලු පාඩම් ඉලක්ක වෙන්නේ අනාගත රැකියා ශ්‍රේෂ්ඨයට. ඒ නිසා බය නැතුව මේ පාඩම් ටික හරියට කරගන්න ඔබට අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණත් රැකියාවකට යන්න ඔබව පෝෂණය කරනවා මේ පාඩම් වලින්. ඒ නිසා වේගෙන් ජනප්‍රිය වෙන ඉතින් විෂය කොටසක් තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදී කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි විෂය නිර්දේශය ගැන ඔබට සරල සැහැල්ලු දැනුමක් ලබා දුන්නා. පාඩම් 19 පිළිබඳව සරලව සාකච්ඡා කරා. ඉතින් YouTube එකේ ඇත්තටම තිබුණේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ සම්පූර්ණ විෂය නිර්දේශය ගැන කතා කරන වීඩියෝවක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි හිතුවේ මේ පිළිබඳව ඔබට වීඩියෝවක් කරන්න. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබට සරල දැනුමක් කියන්නේ ඉතාම සරලව කතා කරේ පාඩම් 19 ඇතුලේ තියෙන විෂය කොටස් සහ වැදගත් විෂය කොටස් ඉතාම සරලව කතා කරේ. ඔබට යම්කිසි දැනුමක් යන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔබට ඇත්තටම මෙහි යම්කිසි දැනුමක් ඔබට ගියා නම් ඔබ යමක් දැනගත්තා නම් නොදන්නා කාරණාවක් දැනගත්තා නම් අපිට යටින් කමෙන්ට් එකක් දාන්න. වැදගත් වේ ඉස්සරහට අපිට ඒක ඒ වගේම තමයි මේ YouTube channel එක subscribe කරන්න. ඔබට අලුත් වීඩියෝ එකක් එනකොට ඔබට දැනගන්න ලැබෙයි. ඒ වගේම තමයි ඔබට පුළුවන් අපිට කියන්න මොනවාද මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ තියෙන අසිරු කොටස් ලේසියෙන් කරගන්න ඕනේ කොටස් මොනවාද දැනට ඔබට අමාරුයි වගේ දැනන විෂය කොටස් මොනවාද අපිට පුළුවන් ඒවා සරල කරලා ඊටම රසවත් ඔබට කියලා දෙන්න. ඉතින් ඒවා අපි ඔබ තමයි දන්නේ දරුවෝ තමයි දන්නේ අපි විෂය උගන්වන ගුරුවරු ඔබ තමයි දන්නේ මොනවාද මේ අමාරු කොටස් කියලා. ඒ නිසා ඔබට පුළුවන් අපිට ඒ පිළිබඳව දැනුම් දෙන්න. එහෙම නැත්නම් මේ වීඩියෝට යටින් කමෙන්ට් එකක් දාන්න මොකක්ද මේ අමාරු කොටස් කියලා. අපි පුළුවන් වෙලාවට ඒකට වීඩියෝ එකක් කරන්න උත්සාහ කරන්නම්. ඉතින් එහෙනම් හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක එකතු වෙලා හිටියට BST Guru YouTube channel එක හරහා මේ දවස්වල online class සිදු කෙරෙමින් යනවා. ඔබ කැමති නම් අපේ online class වලට සම්බන්ධ වෙන්න මේ තිරේ දිස් වෙන අංකයට ඔබට පුළුවන් WhatsApp message එකක් දාන්න. එතකොට අපි ඔබව ඒ සම්බන්ධ කරන group වලට අපි ඔබව සම්බන්ධ කරනවා. එහෙනම් හැම දිනාටම අපි සුබ පතනවා 2020 විභාගයේ තාම සාර්ථකව ඔබට මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියලා. මම රංගපීරුවන්පුර ජෛව පද්ධති තාක්ෂණ වේද ආචාර්ය. හැම දිනාටම තෙරුවන් සරණයි.